දීපාවලි දවසයි අනිකුත් පූජනීය මහා සංඝරත්නයන් දවසයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණවන්ත පින්තුනි සියලු දෙනාගේම සූදානම මේ සන්ධ්‍යාවේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපරිමාණ ලෝක සත්වයා වෙත හිතානුකම්පාවෙන් දෙසූ සත්‍ය ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කිරීම සඳහා විශේෂයෙන්ම බේනායක මාහිමියන් වහන්සේ සිහිපත් කළා. උන්වහන්සේගේද විශාල මූල්‍ය පරිත්‍යාගයකින් යුතුව මේ ගොඩනගෙන ධර්මශාලාවේ පළමු මහලේ කටයුතු යම් පමණකට නමුත් නිමා වෙමින් විවෘත කිරීමක් හැටියට මේ ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒ නිසා ඒ මොහොතට මේ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට ලැබීම ගැන මුලින්ම සතුටටපත් වෙන බව අපේ නායක මාහිමියන් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ගුණේ ආනුභාවයෙන් මෙන්ම මම වැඩ ඉන්නේ මහනුවර දළදා හාමුදුරුවන්ගේ අඩවිය. ඒ නිසා 84000ක් ධර්මස්කන්ධෙහි පහස ලැබූ වාමශ්‍රී දළදා හාමුදුරුවන්ගේ අනන්ත පීඨ ආරක්ෂාවක් උන්වහන්සේට සැලසීමෙන් බොහෝ කල ලොව සසුන් වැඩවඩන්නට උන්වහන්සේට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ මුලින්ම සිද්ධ කරනවා. තින් දේශනාවේ නායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙන පින්වන්ත පිරිස මල්ලිකා රණවක පින්වත් මෞතුමිය අපිට මුල්ම දිනේ කතා කරලා බොහොම අහිංසක විදිහට ඉල්ලීමක් කළා අපේ හාමුදුරනේ බණකට වැඩම කරවා ගන්න ආසයි වහන්සේට පුළුවන්ද කියලා. තින් ශ්‍රද්ධාව ඇතු සවන් යොමනවා නම් අපි සතුටුයි බණ කියන්නේ. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාවට අනුග්‍රහ පිණිසයි මම වැඩි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව හිත පිණිසම වේවා වැඩ පිණිසම වේවා මේ හැම දිනකටම මේ උතුම් ධර්මය සුවසේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව මුලින්ම තබනවා. එසේ ප්‍රාර්ථනා තබමින් පින්වත්නි දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි අපි හැමෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකෝ ඔබෙන් ඇහුවොත් එහෙම බුදු ගුණ කොපමණද කියලා බුදු ගුණ කීයද පින්වත්නි? බුදු ගුණ උත්තර දෙකක් තියෙනවා. දැන් පිරිසක් කියනවා බුදු ගුණ 9යි කියලා. තවත් පිරිසක් කියනවා බුදු ගුණ අනන්තයි කියලා. අපි වන්දනා කරනකොට නවාරහාදී බුදු ගුණ වශයෙන් ඉතිපිසෝ භගවා ආදී වශයෙන්
නවයක් හැටියට ಗುಣ හඳුනා ගනිමින් අපි වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා මොහොතක් ගිහිල්ලා ආයෙත් ගාතාවක් කියනවා නමාමි බුද්ධං ගුණ සාගරන්තං කියලා. දැන් එතකොට අර ඉස්සෙල්ලා කියුව එකට මේක පටහැයි. එතකොට මොකක්ද? සැබවින්ම පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය අනන්තයි. උන්වහන්සේ මොනතරම් පාරමී පිරුවද කිව්වොත් නියත විවරණ ලැබූ දා පටන් උන්වහන්සේ සාරා සංති කල්පලක්ෂයක් පිරුවා. නියත විවරණ ලැබූ දා පටන්. නමුත් මනෝ ප්‍රනිධාන පුරණ සමයේ පටන් වාක් ප්‍රනිධාන පුරණ සමයේ පටන් බලපුවාම උන්වහන්සේගේ පාරමිතා සපිරූ කාලය 20 අසංකීය කල්පලක්ෂයකට වඩා වැඩි. මේ කවුරු වෙන්නේ? අපි වෙන්නේ. අපි වෙන්නේ 20 අසංකීය කල්පලක්ෂයකට වඩා උන්වහන්සේ පාරමී ධර්ම පූර්ණේ කළා නම් එවන් අති දීර්ඝ කාලයක් මුළුල්ලේ උන්වහන්සේ පූර්ණේ කළේ ගුණ නමයිද? නැතිදුනේ ගුණ අනන්තයි. එතකොටයි අපි නමයි කියන්නේ. සැබවින්ම බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණය අසුරුසන ගහන මොහොතකට හරි යමෙක් ශ්‍රද්ධාවෙන් මෙනෙහි කරොත් ඒ මෙනෙහි කරන ශ්‍රාවකයාට උපදින කුසල විපාකයක් පින්වතුනි ප්‍රමාණයක් නැහැ. ඒ තරම් කුසල විපාක බුදු ගුණ මෙනෙහි කිරීමෙන්ම ලැබෙනවා නම් හැබැයි බුදු ගුණ අනන්තයි නම් අපි බුදු ගුණ මෙනෙහි කරන්න පටන් ගන්න කොතනින්ද ඉවර කරන්න කොතනින්ද? අනන්ත දෙයක් මෙනෙහි කරන්න පටන් ගත්තම අපිට පටන් ගන්න තැනක් හොයා ගන්නත් බෑ. ඉවර කරන්න තැනක් හොයා ගන්නත් බෑ. ඒ නිසා මෙනෙහි කිරීමේ සහ වන්දනා කිරීමේ පහසුව සඳහාම පමණක් නවාරාදී බුදු ගුණ හැටියට මුළු මහත් බුදු ගුණයේ වෙනුවෙන් වන්දනා කරනවා මෙනෙහි කරනවා. නමුත් බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි කියන මේ වචනය ඔබ විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. හොඳයි. දැන් මට කියන්න කොහෙනම් බුදු ගුණ අනන්තයි කියලා ඔබ විශ්වාස කරනවා නම් කොහොමද බුදු ගුණ අනන්ත වෙන්නේ කියලා කියන්නේ? බුදු ගුණ අනන්තයි නම් කොහොමද බුදු ගුණ අනන්ත වෙන්නේ? ඇයි කියලා නිම කරන්න බැරි? ඔව් ඇයි එහෙම වෙන්නේ මම? ඔය ඔක්කොම හරි. ඒ නිසා අද ඔබට කියලා දෙන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා. මේ අභිනව ධර්මශාලාවේ විවෘත කිරීමක් හැටියට පැවැත්වෙන මේ ධර්ම දේශනාවේ අද අපි සාකච්ඡා කරන්නේ බුදු ගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා. තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් හරි ඇති වුණොත් මතක තියාගන්න ඔබ රැකගන්නවා. ඔබ පුදුම ගැළවිල්ලක් දැනගන්නවා. පින්වතුනි බුදු ගුණය මොනතරම් අනන්තද? පින්වත්නි මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ වැඩ ඉන්න කල්පයක්. එසේ කල්පයක් වැඩ ඉඳිමින් නිවන පිණිස වෙන කිසිම ධර්මයක් දේශනා නොකර ඒ මුළු කල්පය පුරාම පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ තවත් බුදුවරයන් වහන්සේ ළමකගේ ගුණම දේශනා කරනවා. ඒ කල්පය අවසානයේ ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පායි. නමුත් බුදු ගුණය නම් ඉවරනේ කියනවා. ඒ තරම් බුදු ගුණ අනන්තයි.
පින්වත්නි, ඒ තරම් බුදු ගුණ අනන්තයි නම් තවත් බුදුවරයන් වහන්සේ නමකටවත් දේශනා කරලා ඉවර කරන්නත් බැරි නම් මේ සීමිත වෙලාවේදී මේ දේශනාවෙන් මුළු මහත් බුදු ගුණයේ දේශනා කරන්න කොහෙත්ම පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මහා සමුද්‍රයේ වතුරේ රස කියන්න පින්නතුනේ අපිට මුහුද පුරුම් ඕන කමක් නැහැ. මුහුදේ වතුර බිඳුවකින් කියන්න පුළුවන්. මුහුදේ වතුර මොන රසද කියලා. ඒ නිසා අද මේ දේශනාවේදී අනන්ත බුදු ගුණ සාගරයේ එක බිඳුවක් ඔයයන්ට දෙනවා. බුදු ගුණ රස හඳුනා ගන්න. හැම දිනාගේ සිත්වල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිමක් නොමැති ශ්‍රද්ධාවක් උපදීවා කියන ප්‍රාර්ථනාවත් අදමින් දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, කාරණා වශයෙන් අපි කතා කරමු. එකක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණාව. තථාගතයන් වහන්සේගේ කරුණාවට විශේෂ නාමයක් කියනවා. මොන කරුණාවද? මහා කරුණාව කියලා කියනවා. එතකොට අපිට කරුණාව තියෙනවද නැද්ද? අපි හිතවලත් කරුණාව තියෙනවද නැද්ද? තියෙනවා. ඒකට මහා කරුණාව කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. හොඳයි. දරුවන් මේ ලෝකයට බිහි කරපු අම්මා කෙනෙක්ගේ හිතේ කරුණාව තියෙනවද නැද්ද? තියෙනවා. කවුරු කෙරෙහිද? දරුවන් කෙරෙහි. කාගේ දරුවන් කෙරෙහිද? තමන්ගේ දරුවන් කෙරෙහි. එතකොට අනිත් දරුවෝ නෙමෙයිද? ඔන්න ඕක නිසා තමයි අපේ කරුණාව මහා කරුණාව නොවෙන්නේ. අපේ කරුණාවත් බලවත් වෙන්නේ පින්නතුනේ බැඳීමේ තරමටයි. බැඳීම වැඩි තරට කරුණාව වැඩි, බැඳීම අඩු වෙවි යන්න මොකද වෙන්නේ? කරුණාව අඩු වෙවි යනවා. එහෙනම් අපි ළඟ ಗುಣ පිහිටන්නේ කෙලෙස් තරමටද නැද්ද? ඇතැම් ಗುಣ පිහිටන්නේ පින්නත් කෙලෙස් තරමටයි. එතකොට ඒ ගුණය පාරිශුද්ධ ගුණයක්ද? ඒ ගුණය පාරිශුද්ධ ගුණයක් නෙවෙයි. පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. උන්වහන්සේගේ ඉහි කල පුත්‍රයා වූ රාහුල කුමරුන් යම්සේද උන්වහන්සේගේ සංතානයේ රාහුල කුමරුන් කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව යම්සේද තමන් වහන්සේටම ගල් පෙරළපු දේවදත්ත හාමුදුරුවෝ කෙරෙහි පින්වතුනි ඒ කරුණාව එහෙමයි. ඒ කරුණාව එහෙමයි. අල්ප මාත්‍ර වෙනසක්වත් නැහැ. රාහුල කුමරුන්ට යම්සේ කරුණාවක්ද තමන් වහන්සේටම ගල් පෙරළපු දේවදත්ත හාමුදුරුවන්ට ඒ කරුණාව එහෙමයි. පින්වතුනි, සාමාන්‍යයෙන් මහ පාන්දර වේතු 4:00ට නැගිට්ටු 5ට නැගිට්ටු ඒ 4:00ට 5ට වේතු නැගිටින්නේ තමන් ගැන අරමුණු ඇති කරගෙනද නැත්නම් ලෝකයා කෙරෙහි අරමුණු ඇති කරගෙනද? තමන් කෙරෙහි අරමුණු ඇති කරගෙනයි. රෑ 10ට හරි 11ට හරි වැඩ කටයුතු නිමා කරනවා නම් ඒ නිමා කරන්නේ ලෝකයා ගැන හිතාගෙනද තමන් ගැන හිතාගෙනද? තමන් ගැන හිතාගෙනයි. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි අලුයම සන්ධ්‍යාවේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා දෙවාරයක් පිළිතුරේ. දවසකට දෙවාරයක් අලුයමටත් සන්ධ්‍යාවටත් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අලුයම පිළිතුරේ උන්වහන්සේ මහා කරුණාවෙන් තමන් වහන්සේගේ ගඟ කිලිය දොරටුව ළඟ ඉඳලා සක්වල පිරවර දක්වා මහා කරුණාවෙන් බලනවා.
සන්ධ්‍යාවට පින්නතුනේ සක්වල කෙළවරින් ආරම්භ කරලා තමන් වහන්සේගේ ගඳ කිලියේ දොරටුව දක්වාම මහා කරුණාවෙන් බලනවා. මොකද්ද බලන්නේ? අද මගෙන් පිහිටක් ලබන්න ඕනේ කවුද? අද මගෙන් පිහිට ලබන්නේ කවුද කියලා ඉන්වස් බලන්නේ. පින්නතුනේ එහෙම බලලා සමහර වෙලාවකදී පින්නතුනේ ඒ පිහිට ලබන කෙනා දැක්කම ඒ එකම පුද්ගලයා වෙනුවෙන් පින්නතුනේ යොදුන් ගණන් ගෙවාගෙන භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. අග්ගාලව විහාරයට එහෙම වැඩි අවුරුදු 16ක තරුණ කෙල්ලක් කෙරෙහි ඇති කරගත්ත කරුණාව හින්දා අවුරුදු 16යි පුංචි කෙල්ලට සෝවාන් වෙන්න වාසනාව තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. යොදුන් ගණනක් ගෙවාගෙන භාග්‍යවතුන් වහන්සේ අග්ගාලව විහාරයට වැඩි. සමහර විලාවකදී අහිංසක මහිංසක දුක්පත් අම්මා කෙනෙක් වෙනුවෙන් කරුණාව උපදවපු භාග්‍යවතුන් වහන්සේ ඒ අම්මා අරගෙන එන පුනුසහල් රොටිය වළඳන්න වෙනත් කෙනෙකුට මේ රොටිය ලැබිය යුතු නැහැ. තථාගතයන් වහන්සේටම ලැබීමෙන් ඒ අප්‍රමාණ කුසලයේ මානියන්ට අත්විඳ ඕනේ කියන අදිෂ්ඨානයෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඒ රොටිය පිළිගන්න පෙරවරට වඩිනවා වෙනතුනේ. වෙනත් කෙනෙකුට ඒ රොටිය පිළිගන්නන්න කලින් උන්වහන්සේ මේ තමන් වහන්සේගේ ගඳ කිලිය දොරටුවේ ඉඳලා සක්වල කෙළවර දක්වාම සක්වල කෙළවරින් පටන් අරගෙන ගඳ කිලිය දොරටුව දක්වාම උදේ හවස පින්නතුනේ මහා කරුණාවෙන් බලන්නේ අද මට රසටම දානෙ ලැබෙන්නේ කොහෙන්ද කියලා නෙවෙයි. උන්වහන්සේ විමසලා බලන්නේ අද මට හොඳටම ප්‍රණීතම දානයක් ලැබෙන්නේ කාගෙන්ද කොහෙන්ද කියලා නෙවෙයි. අද මගේ දේශනාවට වැඩියෙන්ම පුද පිරිකර සත්කාර ලැබෙන්නේ කාගෙන්ද කොහෙන්ද කියලා නෙවෙයි. උන්වහන්සේ බලන්නේ මං අද කාටද පිහිට වෙන්න ඕනේ. පින්නතුනේ එහෙම පිහිට ඕන කරන්නේ අන්ත අසරණේ වෙනුවෙන් කියලා දැක්කම රජ මැදුරේ ආරාධනය ප්‍රතික්ෂේප කරලා භාග්‍යවතුන් වහන්සේ දුගී පැත්තට වඩිනවා. සිටු මැදුරේ ප්‍රණීත දානේ ප්‍රතික්ෂේප කරලා පින්නතුනේ අර කුෂ්ඨ රෝගීන් දෙන ලාදුරු රෝගීන් දෙන පින්නතුනේ දාන වේල වලදන්න යාචකයෝ දෙන දාන වේල වලදන්න උන්වහන්සේ මහා බවට වඩිනවා. රජ මැදුරේ ඉඳන් දන් වලදන්න තිබුණා. රජ මැදුරේ ඉඳන් දන් වලදන්න තිබුණාට හිඟා කාගෙන ආපු හිඟන්නගේ කෑම වේලෙන් කොටසක් වලදන්න උන්වහන්සේ මහමගට වැඩම කරලා පින්නතුනේ ගහ කුල වැඩේ ඉඳගෙන ඒ හිඟන්නට පෙනීම හිඟන්නට පිට වෙන්න දාන වෙනවා. උන්වහන්සේගේ මහා කරුණාව පින්නතුනේ පුදුමයි. පිට හිතන්නවත් බැරි තරම්. මම මේ කියන්නේ අපි උදේ හවස බුද්ධං සරණං ගච්ඡාමි කියලා බොහෝම සැහැල්ලුවෙන් බුදුන් සරණ ගියාට අපි මේවා දැනගෙනද උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වුණේ කියලා දැන් ආපහු හිතන්න වෙනවා. අද මේ දහම් කරුණු කීපය ඔබේ අතුලාන්තයට දැනුනොත් නියතයි. අද ඔබ ගෙදර ගිහිල්ලා නැවත වාරයක් අලුත් ජීවිතයකට තෙරුවන් සරණ යනවා. ඇත්තටම අපි බුදුන් සරණ ගිහිල්ලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරියට දැනගෙන නෙවෙයි මේ තාක්. භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව පින්නතුනේ සීමාවක් නැහැ, මායිමක් නැහැ. ඒ කරුණාව නිසාම පින්නතුනේ උපදින තවත් ගුණයක් තමයි උන්වහන්සේගේ අනුකම්පාව. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට අනුකම්පා නොකළා නම් පින්නතුනේ ලෝකයා විනාශයි. නිකමට හිතන්නකෝ දස මාසයක් දරුවෝ කුසේ තියාගෙන ඉඳලා අම්මා කෙනෙක් ඒ දරුවෙව පරිහරණය කරන්න මොනතරම්
මරණ මාත්‍ර වේදනාව අමු වේම ඒ අම්මා විඳගෙන ඒ දරුවව මේ ලෝකෙට බිහි කරනවා. එහෙම බිහි කරලා පින්වතුනේ දෙතනකින් පොනවා. මල මූත්‍රාදිය තමන්ගෙම දෑතින් අත ගන්නවා. එහෙම කරලා අසීමිත වූ කරුණාවකින් අසීමිත වූ මෛත්‍රියකින් ඒ දරුවන්ව පෝෂණය කරලා ගොඩනගලා හිතන්න බලන්න ඒ හදාපු ඒ වඩාපු දරුවා වරදක් කළොත් එහෙම අම්මා කියන එක කරන්න එපා පුතේ. නමුත් ඒ දරුවා ඒ වරදම 10 වාරයක් 20 වාරයක් කළොත් ආපහු ඒ දරුවා පිළිබඳ අම්මගේ හිතේ අල්ප මාත්‍ර කෙස් ගහක තරම් හරි වෙනසක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට ඒ වරදම 100 වරක් විතර නැවත කළොත් එක වරදකට සීමා නොවි වැරදි ගණනාවක් ආපහු 100 වාර ගණනින් කළොත් එහෙම ඒ අම්මට වදාපු දරුවව අවසානයේ මොකක් වෙයිද? එපා. වදාපු දරුවවවත් එපා. ඒ නිසා සමහර වෙලාවකදී දරුවන්ව තියෙන දෑවැද්ද දරුවන්ට නොදී මහලු මනන් වලට ලියනවා. දරුවන්ව දෙන්න තියෙන දේවල් ළමා නිවාසවලට ලියනවා. මේවා වෙන්නේ නැද්ද? කොච්චර වෙනවද? කුසින් වදාපු දරුවෝ අම්මට එපා වෙනවා නැවත වැරදි කරලා දෙමෝපියන් පිළිතුරු දෙදවලකට. වදාපු අම්මට එහෙම වෙනවා නම් අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි කරන වැරදි වල හැටියට අපි එපා වෙනවා. උන්වහන්සේට කී වාරයක් අපි එපා වෙන්නේ? එකවරක් නැද්ද? වැරදි දෙකක්. වැරදි තුනක්. නිමක් නැති වැරදි. 20 අසංකේය කල්පලක්ෂයක් පුරා අපි සංසාරයෙන් ගොඩ ගන්න පින්වතුනේ උන්වහන්සේ පෙරම් පුරාගෙන ඇවිල්ලා තමන් වහන්සේ ගොඩ නොයා අපි ගැන හිතලා මේ සංසාරයේ අපරිමිත කැපකිරීමක් උන්වහන්සේ කරලා අපිට මඟ කිව්වට පස්සේ අපි යන්නේ ඒකේ අනිත් පැත්තට නම් භාග්‍යවතුන් වහන්සේලා අපි කොයිතරම් කවි දෝරද. හැබැයි තවමත් භාග්‍යවතුන් වහන්සේලා අපි එපා වෙලා නැහැ. තවමත් උන්වහන්සේ අපිට අනුකම්පා කරනවා. තවමත් ඒ අනුකම්පාව ඉක්මවයි වෙනවා. වරදක් කරනවා බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් එහෙම වැරදි කරලා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහටම ගිහිල්ලා ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්ඡයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කියලා අනිත් පැත්ත හැරිලා සමාවරගෙන ඒක භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නොදන්නා නෙමෙයි මගට තබා ගන්න මෙතන රැස්වෙච්ච ඔබ මම අපි හැම කෙනෙක්ම ලෝකේ කාට හැංගිලා වැරදි කළත් අපි භාග්‍යවතුන් වහන්සේට හැංගිච්ච අය නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ හැම දෙයක්ම දැකගෙනයි වැඩ ඉන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ? උන්වහන්සේ පිරිනිවන් පාලා දැන් කොච්චර කල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කීවල බලන්න මහා පරිනිර්වාණ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකද්ද? ආනන්දය. හිතෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ආනන්ද ශ්‍රාවකයෝ මතුවට ඉසින් නොසිතිය යුතුයි කිව්වා. තථාගතයන් වහන්සේ මේ හැම දෙයක්ම දැකගෙනයි වැඩ ඉන්නේ. හැම දෙයක්ම කොහොමද එහෙම වෙන්නේ? හිතන්න බලන්න. මේ ශාසනයේ පින්වත්නි අග්‍රදායකයා කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. අග්‍රදායිකාව කවුද? විශාඛා මහෝපාසිකාව. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා
මේ සම්මා සම්බුද්ධ ශාසනය යම්තා කාලයක් තව ලෝකේ පවතිනවා නම් ඒතා පවතින මුළු මහත් ශාසනයටම අග්‍රදායකයා බවට පත් වෙන්නේ කවුද? අනාථ පින්ඩික සිටුතුමාමයි. එතකොට අනාථ පින්ඩික සිටුතුමාට වඩා කෙනෙක් අද දායකයෙක් හැටියට මේ ශාසනයෙන් වෙනුවෙන් කැප කරන කෙනෙක් පහළ වුණොත් අද මේ 2019 මතුගමින් එහෙම කෙනෙක් පහළ වුණොත් අර භාග්‍යතුන් වහන්සේ එදා පින්වත්නි ප්‍රධානය කරපු අගපදවිය වෙනස් කරන්න වෙනවද නැද්ද? වෙනස් කරන්න වෙනවනේ නේද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේ එදා මේ අගපදවිය ප්‍රදානය කළේ අද මතුගමින් තියා ලෝකෙ කොතනින්වත් ඊට වඩා දන් දෙන කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එක දැකලාද නැද්ද? දැකලා එහෙනම් මතක තියාගන්න. ඔය ඇත්තෝ අද මොනතරම් දේවල් මේ ශාසනය වෙනුවෙන් කළත් ඔය ඇත්තෝ කරන කැපකිරීම හැම එකක්ම භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඒ හැම එකක්ම දැකලා තමයි වෙන්ව මේ මෑණියන්ගේ ස්වාමි පුරුෂයා වෙන පුතු දෙන්න වෙන මේ හැම කෙනා වෙන්ව දැකලා තමයි මේ කිසි කෙනෙක් අනාගතයේවත් අනාථ පින්ඩිකෝ පරද්දන්නේ කියලා මේ ශාසනය කෙරෙහිම පවතින පරිද්දෙන් එදා අගපදවිය ප්‍රදානය කළේ. උන්වහන්සේ වැඩ ඉන්න කාලෙම අග්‍රදායිකාව හැටියට විශාඛාව පත් කළා නම් අද මේ ඉන්න උපාසකම් මොනතරම් දේවල් කළත් ඔය දෙන තරම සියල්ල භාග්‍යවතුන් වහන්සේ වෙන්ව දැකලා තියෙනවද නැද්ද එහෙනම්? වෙන්ව දැකලා තියෙන්නේ නැත්තම් කොහොමද අදට බලපවත් වන පරිද්දෙන් එදා පින්වත් අගපදවිය ප්‍රදානය කරන්නේ? නේද? දායක සියල්ලෝම දිහා බලලා අවසානයේ නම් ඔන්න එකක්පත් කරන්න පුළුවන්. මේ අවසානයේ නෙවෙයි පත් කරන්නේ ශාසනය ආරම්භයෙන් පත් කරන මුළු ශාසනයටම බලපවත්වන පරිදි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ තුන් කල් දැකලා තියෙනවද නැද්ද? තුන් කල් දැකලා තියෙනවා. එහෙනම් සදහැති පින්වතුනේ ඔය ඇත්තෝ අද මේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහ තැන්පත් කරපු පිරිසිදු මල් පූජාව මේක නිෂ්ඵල පූජාවක් නෙවෙයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමානව වැඩ ඉඳිද්දිම මේ පූජාව වහන්සේට මේ මතුගමින් ලැබෙන බව නියත වශයෙන් උන්වහන්සේ දැක්කා. මේ මල් පූජාව පවා ඒ සියල්ල උන්වහන්සේ ඉදාම පිළි අරගෙන අපිට අනුකම්පා කරලා ප්‍රමාණ කුසල් පද්දවල ඉවරයි පිළිතුරු. උන්වහන්සේගේ බුදුමෙන් වදාළ ධර්මයේ වෙනුවෙන් මේ අතුනේ පාවඩේලා මුතුකුඩේලා පෙරහර කරලා මලින් සරසලා මේ ධර්මයේ කෙරෙහි ගෞරවාදර සත්කාර කරන බව භාග්‍යවතුන් වහන්සේ ඉදාම දැකගෙන අපිට අප්‍රමාණ කුසල් පද්දවල ඉවරයි දෙන්නට මේ එකක්වත් නිෂ්ඵල පූජාවක් නෙවෙයි. මතු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බරදරන්න ඔය සුදු වත ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උපාසක භාවයට පැමිණෙන බව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඔබ විතරක් නෙමෙයි අම්මා ඉදිද්දි තාත්තා ඉදිද්දි අම්මා තාත්තගෙන් පවා ඈත් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර භාවයට කසාවත දරාගෙන මම නික්කේ බවක් භාග්‍යවතුන් වහන්සේ දැක්කා. මේ හැම එකක්ම උන්වහන්සේ දැකපු දේවල්. උන්වහන්සේ ඒ සියල්ලම පිළි අරගෙන මේ සියලු පූජාවන් පිළි අරගෙන අපි හැම කෙනෙක්ම රකිනවා. ඒක අපි ජීවිතයක් විදිනවා. උන්වහන්සේගේ කරුණාව අපිට තියෙන බව අපිට දැනෙනවා. නැත්නම් මෙච්චර දුර ධර්ම දේශනා කරගෙන ජීවිත ගමනේ අපිට ඉන්න බෑ. මොකද අපි මේ පෙර ඉගෙන ගන්න ධර්මයක් නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවමයි.
ඒ අනුකම්පාව නිසාම බලන්නකෝ උන්වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නම වෙලාවේ පිටුතුනේ අදිෂ්ඨානයක් කරනවා. මොකක්ද අදිෂ්ඨානය? මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කළා නේ. ඒ විසිරෙද කියලා අදිෂ්ඨාන කළේ. බොහෝ පැතිවලට බොහෝ දෙනාට ලැබෙන්නේ මේ කාට ලැබෙන්නද අදිෂ්ඨාන කළේ? පින්වතුනි අපිට ලැබෙන්නයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැක්කේ නැද්ද? අපි මෙච්චර වැරදි කරන බව, අපි මෙච්චර පව් කරන බව, උන්වහන්සේගෙන් සමාව අරගෙන ආයෙ ඒ වැරදිම කරන බව උන්වහන්සේ සියල්ල දැක්කා. ඒ සියල්ල දැක උන්වහන්සේ අදිෂ්ඨාන කළා මගේ ධාතුන් වහන්සේලා හෝ මතු ශ්‍රාවකයන්ට ලැබෙන්න ඕනේ. එයි මේ පව්වලින් පිරිච්ච ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ශාරීරික ධාතුන් වහන්සේ නමක් හෝ වන්දනා කරගන්න ලැබුණොත් ඒ කුසලයක් ඇති. කිසි කුසලයක් නැතිව අපාගත වෙන ශ්‍රාවකයෙක් ගැලවෙන්නේ. එහෙම හරි කුසලයක් මතුත් උපද්දවන්න ඕන නිසාමයි මෙච්චර වැරදි කරන ලෝකෙට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ලැබෙන පරිද්දෙන් උන්වහන්සේ අදිෂ්ඨාන කළේ මෙහෙම අනුකම්පාවක් වදාපු අම්මගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ කියන්නේ. මෙහෙම අනුකම්පාවක් හදාපු පියාගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. පින්වත්නි, ඒ අනුකම්පාව හිතන්න බැරි තරම්. ඒ කරුණාවත් අනුකම්පාවත් නිසාම උන්වහන්සේ සත්වයාට පිහිට වුණ තරම නිමක් නැහැ පින්වතුනි. සමහර විටකදී ඒ පිහිට වෙන්න වැඩම කළාම පළමු කොටම උන්වහන්සේට අහන්න ලැබෙන්නේ පින්වතුනි ගුණ වර්ණනා නෙවෙයි බැලුවා. කසී භාරද්වාජ සූත්‍රයේ කසී භාරද්වාජ බමුණට කරුණාවෙන් අනුකම්පාවෙන් වැඩම කරපුවම සිතක් සදන්න වැඩි කසී භාරද්වාජ බමුණට උනාට බමුණගෙන් මුලින්ම ලැබුණේ භාග්‍යවතුන් වහන්සේට අනන්ත නින්දා. මොකක්ද කිව්වේ? වසලය මුඩු මහන මම වගේ ගොවිතැන්පත් කරගෙන කෑවොත් නරකද කියලා යන්නේ. මේ වචනේ ඇහුවේ උන්වහන්සේට ප්‍රණීත දාන හොයාගෙන වැඩම කරලා නෙමෙයි. ඒ බැනපු පුද්ගලයාටම කරුණාවෙන් උන්වහන්සේ වෙන්නේ. පින්වතුනි, තවත් දවසක් ආලවක යක්ෂ විමානයක වැඩම කරපු දවසේ ඉඳලා බලන්න. මේ ආලවක යක්ෂයාගේ භවනට වැඩම කළේ උන්වහන්සේට තව්තිසාවට වඩින්න බැරි නිසා නෙමෙයි. උන්වහන්සේට තුසිතේට වඩින්න බැරි නිසා නෙමෙයි. ඒ ආලවක යක්ෂයා කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව කරුණාව නිසායි. ඒ යක්ෂයාගේ මුලින්ම ලැබුණේ මොනවද? දැක්ක ගමන්ම කිව්වේ නික්කම සමන ශ්‍රමණය වහම නික්මයන් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ බොහෝම කීකරු විදියට නික්මුණා. යක්ෂයා දැනගත්ත හරි කීකරුයි. නැවත කිව්වා පවිස්ස සමන ශ්‍රමණය වහාම පිවිසෙන ඇතුළට. ඒ ගමන ආයෙත් ඇතුළට වැඩියා. 3 වාරයක් මේ විදිහට උන්වහන්සේ පින්වත්නි කීකරුණා යක්ෂයා. මේ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව කරුණාව. තවත් දවසක් උන්වහන්සේ මහා කරුණාවෙන් බලනකොට පින්වත්නි දැක්කා එක්තරා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයට සෝවාන් වෙන්න වාසනාව තියෙනවා. තථාගතයන් වහන්සේ එදා මේ බ්‍රාහ්මණයාගේ ගෙදරට තමයි පින්දපාත වෙන්නේ. බ්‍රාහ්මණයා එදා පින්දපාතේ පාත්‍රයට පූජා කළා. පූජා කරලා එහිම හිට ගියා.
එකදු වචන මාත්‍රයක්වත් කතා කරන්නේ නැහැ. දැන් සෝවාන් වෙන්න නම් ධර්මයක් දේශනා කරන්න එපා. නමුත් ධර්මයක් දේශනා කරන්න බමුණකුත් කතා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? මොනතරම් අනුකම්පාවක්ද කරුණාවක්ද කිව්වොත් ඒ බමුණව මේ සංසාරයෙන් ගලවන්නම දෙවනි දවසෙත් ඒ ගෙදරටම වැඩියා. දෙවනි දවසෙත් දාන පූජා කළා. බමුණා ගෙදර ගියා. ඒකත් වැඩි හරියන්නේ නැහැ. තුන්වෙනි දවසෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාගෙම ගෙදරට වැඩියා. තුන්වෙනි දවසෙත් දානේ පූජා කළා. හැබැයි පූජා කරන ගමන් කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? ශ්‍රවණ බවක් ගෞතමයන් ටිකක් කෑදරයි වගේ නේද කිව්වා. එයි දැන් පිට දවස් 3ක් මේ ගෙදරට මේකට බමුණට හිතුණා කෑමට රහ වැටුණා තමයි කියලා. නමුත් මේ වචනය අහන භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? ඔන්න පටන් ගත්ත ධර්මයේ. භාග්‍යවතුන් වහන්සේට ඕන උනේ බැනලා හරි කමන්නේ කතාව පටන් ගන්න. කිව්වා වගේම බමුණ බැනලා පටන් ගත්තා. දේශනාවේ අවසන් ඵලය තමයි බැනපු බමුණා මේ සංසාර දුක බව හතකට සීමා කරගෙන සෝවාන් ඵලයටපත් වුණා. උන්වහන්සේ අනුන්ට සෙත සැදුවේ වර්ණනා ලැබමින් පැසසුම් ලැබමින් රතු පළසකුලේ ඉඳගෙන නෙමෙයි. සමහර විටකදී පිහිට වෙන්නේ වැඩි වුණාට පිහිට ලැබපු කෙනාම තමයි මුලින් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. අපිට නම් පුළුවන් ද වෙනුනේ නින්දා ආහා පිට වෙන්නේ දැන් අපි කියන්නේ මොකක්ද? අනේ මොකද මේ වචන අහා කාටවත් හොඳ කරන්නේ. අපි කියන්නේ බැනුම් අහන්නයි හොඳ කරන්නයි දෙකක් දෙය කියනවා නේද? දෙකක් පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් නම් ඔයාලට බැරි ඇයි? ඔයාලට බැරි නම් මතක තියාගන්න ඔයාලට භාග්‍යවතුන් වහන්සේගේ හේවණල්ලක්වත් බැරිලා නැහැ. දැන් හිතන්නේ මේ ධර්ම දේශනා කරන මට නින්දා නැහැ කියන්නේ. අඩුම තරමේ බණට සල්ලි ගන්නවා කියලා හරි කතාවක් පටන් ගන්නවා. ලෝකේ හැටි එහෙමයි. කම්පා වෙන්න දෙයක් නැහැ පිළිතුරේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට සෙත සැදුවේ නින්දා ආහා පිහිට ලැබපු අයමයි නින්දා කළේ. ඉතින් ඒක එහෙමනම් අපි අනුන්ට පිහිට වෙද්දී පින්නතුනේ නින්දා වලට බය වෙලා බෑ. අපිට උන කරන්නේ අනුන්ගේ වර්ණනාව ලබන්න නෙමෙයි. අපිට උන කරන්නේ අනුන්ට පිහිටක් වෙන්න විතරයි. අපි එතනින්ම හිත හදාගන්නවා. අපි පිහිටක් යමෙක් ලැබුවා නම් පිහිට ලැබුවට පස්සේ අපිට බැන්නක් මොකද? අපිට ඕන කරේ පිහිටක් වෙන්න කාටද? පින්නතුනේ කෙනෙක්ගේ බඩ පිරෙව්වට පස්සේ බඩ පුරවගත්තු මිනිස්සයා අපිට බැන්නොත් එහෙම අපි දුක් වෙන්න හොඳ නැහැ. මගේ නම් ක්‍රමය. මම මේක ඉගෙන ගත්තේ භාග්‍යවතුන් වහන්සේගෙන්. මගේ නම් ක්‍රමය තමයි. මේ බණිනකොට මට හොඳටම සතුටු වෙනවා. මොකද හොඳට කටට හරිය හම්බෙලා තියෙන්නේ. මන් දීපු දෙන්නේ නේද? නැත්තම් දැනගන්නවත් බැරුව ඉඳන් කියනවා. බණිනවා කියන එක ටිකක් ආවේගශීලීව කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න තරම් ජවයක් දෙන්න මට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක් නෙමෙයිද? අපි හිතා ගන්න ඕනේ එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න ඕනේ එහෙමයි වෙනවා. ඊළඟ කාරණේ තමයි බලන්න දැන් අපි කාරණා දෙකක් කතා කළා. එකක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව අනන්තයි. ඊළඟ එක භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව අනන්තයි පිළිතුරේ. බලන්නකො පිරිනිවන් පාන්නට ආසන්නම වෙලාවේ වයස අවුරුදු 80යි.
වයස අවුරුදු 80 දී උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාලා මහණෙනි මා වදාළ ධර්මයේ යම් දුරවබෝධයක් තියෙනවා නම් මහණෙනි දැන් මගෙන් මේක විමසලා දැනගන්න කිව්වා. එයි මේ 84000ක් ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ සැතපුනේ පැයක විනාඩි 20යි දවසකට. ඉතිරි සියල්ල උන්වහන්සේ අවදීන් ඒ අවදීන් හිටියේ මතක තබා ගන්න වෙනවාගේ උන්වහන්සේගේ ලෝකේ උඩ නගා ගන්න නෙමෙයි. අපිව සංසාරයෙන් ගලවන්නයි. උන්වහන්සේ වෙනුවෙන් සැතපුනේ පැයක විනාඩි 20යි. උන්වහන්සේගේ මුළු මහත් ජීවිත ගමනේ එතකොට බුද්ධත්වයේ පටන් පිරිනිවන් පාන මොහොත දක්වා උන්වහන්සේ සැතපීච්ච වෙලාව පැය ගණනින් ගණන් හදන්න පුළුවන් වෙනවා. ඕනනම් උන්වහන්සේට සැතපෙන්න තිබුණ දවසේ පැය 24ම. උන්වහන්සේට හිමි වෙන්න දෙයක් නැහැ. හැබැයි උන්වහන්සේම සැතපුණා නම් අපිට හිමි වෙන්න දේවල් හුඟක් තියෙනවා. උන්වහන්සේ පැයක විනාඩි 20ක් බැගින් දවසකට සැතපීලා අවුරුදු 45ක් පුරා නොසඟවා ධර්මයේ දේශනා කරලා පින්නතුනේ පිරිනිවන් මංචකයේදී වදාලා මං වදාළ ධර්මයේ යම් දුරවබෝධයක් තියෙනවා නම් මහණෙනි දැන් මේක මගෙන් විමසන්න. එහෙම හරි ගැටලුවක් තිබුණොත් ඒක හේතු වෙන්න පුළුවන් ශ්‍රාවකයාට සංසාරයෙන් ගැලවෙන්න. ගැලවෙන්න බැරි වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙමවත් ගැටලුවක් ඉතිරි කලේ නැහැ. කිසිම කෙනෙක් අහන්න නැති තැන දෙවනි වාරයේ භාග්‍යතුන් වහන්සේ වදාලා පුදුම කරුණාවකින් මහණෙනි මට වහන්සේ කියලා හිතන්න එපා. මේ පිරිනිවන් පාන වෙලාව. මහණෙනි මට වහන්සේ කියලා හිතන්න එපා. ඔබ වහන්සේලා විමසන්න කිව්වා. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් හිතුවේ උන්වහන්සේ ගැන නෙමෙයි. උන්වහන්සේ හිතුවේ අපි ගැන. අපි මැරෙන වෙලාවෙන් ඕනේ නැහැ. අපි නිදාගත්ත වෙලාවක කවුරු හරි ආවොත් එහෙම උදව්වක් කියලා කියනවා. මොකක්ද වෙන්නේ? දැන් හිතලා බලන්න මේ එකක් ගානේ අපි හිතලා බලන්න ඕනේ අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝද නැද්ද කියලා. නිකම් බොරුවට ලෝකෙට ඇහෙන අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කියලා මරහඬ දීලා මැරිලා නිරේ යනවා නම් මොකද්ද? අපි මේ හැම එකක් ගානේම බලන්න ඕන උන්වහන්සේගේ මේ උත්තම දේහයේ හේවණල්ලවත් අපේ ඇඟ මතට වැදිලා තියෙනවා කියන්නේ. උන්වහන්සේගේ බුද්ධ ශරීරයේ වැදිලා ආපු සුලං රැල්ලක්වත් අපේ ඇඟේ වැදිලා ගිහින් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් එහෙමයි වදාළේ. ඒ කිසි කෙනෙක් අහන්න නැති තැන වදාලා මහණෙනි ඔබ වහන්සේලාට අහන්න බැරි නම් ළඟ ඉන්න යහළු භික්ෂුව ලවා හරි අස්වැසි කිව්වා. කිසිම කෙනෙක් අහන්නේ නැති තැන උන්වහන්සේ වදාළේ මොකද්ද? ආනන්දය මේක පුදුමයක් නෙමෙයි කිව්වා. මේක පුදුමයක් නෙමෙයි. ආනන්දය මෙතන ඉන්න අන්තිම ශ්‍රාවකයා පවා අඩුම තරමේ සෝවාන් ඵලයටවත් පත් වෙලා ඉන්නේ කිව්වා. පින්වතුනේ පිරිනිවන් පාන අවසාන වෙලාවෙත් වදාළේ මහණෙනි අවසාන වරටත් ඔබ අමතනවා. අවසාන වරට මෙච්චර ධර්මයක් දේශනා කරලා අවසාන වරටත් මහණෙනි මම ඔබ අමතනවා. සංස්කාර නැසෙනවා මහණෙනි පමාවෙන් කුසල් වඩන්න. මොන තරම් අනුකම්පාවක් තිබුණද? ඒ වචනේවත් ඉෂ්ට කරන්න තරම් අපි උත්සාහවත් වෙලා නැහැ පිළිගන්න. සෝකේට කාරණේ එකයි. උන්වහන්සේගේ අනුකම්පාව කරුණාව
ඊළඟ කාරණය පින්වතුනේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම. උන්වහන්සේගේ ඉවසීම පුදුමයි. අපි වෙනුවෙන් සංසාරේ දුක් බුහුලපු එකම වගේද? අනුන්ට හිත පිණිස අනුන්ට සැප පිණිස ලෝතුරා බුදු පදවි ලබන්න අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවකින් උසපු එකම වගේද? අපිව ගලවන්න උන්වහන්සේ අවුරුදු 6ක් එහෙම ඉවසනකොට බඩගින්න. බණ අහද්දී එක වේලක් අපිට බඩගින්න ඉවස ගන්න පුළුවන්ද? මේ හිතලා බලන්න. සමහර විටකදී මනට එන්නත් නැත්තේ මෙච්චර වෙලාවකට පටන් ගනි අච්චර වෙලාවකට ඉවර වෙයි ඇවිල්ලා උයා ගන්න වෙලාව කී. බණට කලින් අපි හිතන්නේ බඩ ගැන. සංසාරේ අපි නොකපු જાතියක්ද? සසරේ අපි කාලා නැද්ද? ටිකක් හිතන්න සීනුවලින් මේවා. අපි මේ මනුස්ස ලෝකේ බක්පරි ටික උයා ගන්න අද කල්පනා කළාට ඔක්කොටම වඩා ඒක ලොකු කරගෙන අපි පින්නතුනේ දිව්‍ය ලෝකවල දිව්‍ය භෝජනත් වළඳපු අය සංසාරේ දිව්‍ය භෝජන සංසාරේ වළඳපු අපිට අද වතුර පරිපුරි අතහැර ගන්නත් බැරි තැනක ඉන්නේ. පින්නතුනේ රජවරු වෙලා ඉපදිලා රජ රන් පැටිවල පින්නතුනේ රජ බුදුන් අපි කන්නැති සංසාරේ. ඒවා නොවුන වෙන්න බැහැ. ඒ විතරකුත් නෙමෙයි. මෙතන කාටනම් නැහැ කියන්න පුළුවන්ද? අපි සංසාරේ කී වාරයක් නම් පෙරේතයෝ වෙලා අසුචි වලවල් වලට බෙල්ල ළඟට එනකම් බැහැගෙන. දෑතින් අසුචි නම් කී වාරයක් සංසාරේ කන්නේ නැද්ද? තාම කණේ දෙන්නේ. ඒ නිසා මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අපි වෙනුවෙන් ඉවසුවා. හැබැයි අපිට අපි වෙනුවෙන් ඒ තරම් ඉවසන්න බැහැ. පින්නතුනේ ඒ විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අනුන්ට සෙත සදනකොට කරපු නින්දා බලන්නකෝ. එක විටකදී පින්නතුනේ සුන්දරී පරිත්‍රාජිකාව මරලා විහාර භූමියේම මල්ලාසනයක් පස්සේ හදනවා. තීර්ථකයෝ නිමාවක් නැති චෝදනා පින්නතුනේ ගම පුරාම රට පුරාම පින්දපාතේ වලිනකොට ලැබෙන්නේ දාන නෙවෙයි බැන්නේ විතරයි. ආනන්ද හාමුදුරුවෝ යෝජනාවක් කළා ස්වාමීනි දාන ලැබෙන්නේ නැහැ. ස්වාමීනි අපි වෙන කොහේ හරි වලිග කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ වදාළේ මොකක්ද? පුදුම උත්තරයක්. ඒ උත්තරේ ඇතුලේ තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ආනන්ද යන්න නම් පුළුවන්. හැබැයි ආනන්ද හිත දෙන්නේ සරලයි වගේ දැනුණාට මේ උත්තරේ තියෙන දිගපළල බලන්න වෙනවා. එහෙත් දෙන්නේ නිර්දෝෂී උත්තමයන්ට කරන චෝදනාවට ආනන්දය ආයස පවතින්නේ දින 7යි කිව්වා. දින 7යි හරියටම හරියට. මේ බුද්ධ වචනේ පිළිතුරේ පරම සත්‍යය. පරම සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මහණෙනි බෝමැද පටන් යමක මහා සාල වෘක්ෂයන් අතර පිරිනිවන් පාන මොහොත දක්වා මේ බුදුමුවින් යමක් දේශනා කළා නම් මහණෙනි ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවාමයි වෙන විදිහකට නෙවෙයි කියනවා. උන්වහන්සේ වදාළ නිර්දෝෂී උත්තමයන්ට කරන චෝදනාවට ආයුෂ තියෙන්නේ මහණෙනි දින 7යි. ඊට වඩා මේ වචනයක් ඒ විදිහටමයි කියනවා. මම මගේ ජීවිතේ අත්දැකලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම දේශනා කරගෙන රටේ වලිකට අපිටත් උරුම වුණ තරම් නින්දා චෝදනා එනවා නොකරපු චෝදනා. අද නෙමෙයි. සමහරට ඒතරම් දරුවෝ අපි ගැන ඔය අතන තුනක් කතා කරන්න ලැබෙන්නේ. ලෝකෙ හැටියෙන්නේ. ඒ හැම වාරයකම මට ආරංචි වෙනකොට මම ආදරත් අර බුද්ධ වචනේ මතක් කරගන්නවා.
මේ ඊයේ පෙරේදාත් එහෙම එකක් වුණා. ඒ වෙලාවෙත් මං හිතුවේ බුද්ධ වචනේ දුරු වෙන්න හේතුවක් නැහැ. මමත් මෙතෙන්දි වැරදිකාරයෙක් නෙමෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ වචනේ කෙරෙහි මට විශ්වාසය තියෙනවා. මං වැරදිකාරයෙක් නෙමෙයි කියලා. ඒ සිතිවිලි මාත්‍රේ පමණයි පින්වත් මං ඉපැද්දුවේ. පහුවදා දවල් චෝදනාව කරපු කෙනාට පින්වත් සමාවිල්ලන. බුද්ධ වචනේ පරම සත්‍ය භාවයේ පිටුනේ. ඒ කෙරෙහි විශ්වාසයක් අපිට තියෙන්න ඕනේ. ඒක තමයි අපේ පිළිහිට. නේද? භාග්‍යවතුන් වහන්සේගේ වචනේ ගැන තියෙන්න ඕන අපේ විශ්වාසය. එතනමයි රැකවරණේ තියෙන්නේ. කඩු පොළොවල නෙමෙයි. බුද්ධ වචනේ තියෙනවා අපේ රැකවරණේ තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ තවත් විටකදී ධම් සභා මණ්ඩපයේ වැඩ ඉන්නකොට මහ සෙනග මැද පින්නතුනේ දරුගැබක් පිහිටි අම්මා කෙනෙක් වගේ විස්ම වාගෙන ආව චින්චා මානවිකාව. කලේ මහ බරපතල චෝදනාවක්. ඔහොම ධර්මයේ දේශනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. නුඹට දාව මගේ කුසේ දරුවෙක් ගොතනින් යහැරවිලා මේ දරුවා පෝෂණය කරන්න කිව්වා. පින්වතුනි මේ චෝදනා ඇහුවේ රජකම් කරන්න කියලා නෙමෙයි. මේ චෝදනා ඇහුවේ තමන්ගේ පවුලට සෙත හදන්න ගිහිල්ලත් නෙමෙයි. මේ චෝදනා ඇහුවේ හරියම්ම කරන්න ගිහිල්ලත් නෙමෙයි. මේ චෝදනා හැම එකක්ම ඇහුවේ අනුන්ට පිට වෙන්න ගිහිල්ලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ උත්තරේ මොකක්ද? ඒ චෝදනාව කරපු ඒ කාන්තාවට කතා කළේ නංගියේ කියලා. නංගියේ ඕකේ ඇත්ත නැත්ත දාන්නේ පත්මක් විතරනේ කිව්වා. ඉතින් මදිද? ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපදාවේ වෙනස. උන්වහන්සේ හැම වෙලාවකදීම අපිට පාර කිව්වේ තමන් කවුද කියලා තමන් තුල ප්‍රතිරූපයක් හදාගන්න කියලා. හැබැයි ලෝකෙ මහන්සි වෙන්න ඕනේ. තමන් කවුද කියලා ලෝකයට ප්‍රතිරූපයක් හදාගන්න. මේ දෙක. මේ වනාහන ඔබ වුණත් වීර්ය කරන්නේ නැත්නම් තමන් කවුද කියලා අනුන්ට පේන්න ප්‍රතිරූපයක් හදන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? තමන් කවුද කියලා තමන් තුළ ප්‍රතිරූපයක් හදාගන්න. ඇති. එපමණම අපිට ඕන වෙනවා. එතනින් එහා දෙයක් නැහැ. මේ ප්‍රතිපදාව කොයිතරම් සරලද? ලෝකයේ හැප්පෙන්න ගැටෙන්න විසඳගන්න කාරණයක් නෙමෙයි. අපිට අපි තුල විසඳගන්න තියෙන කරුණක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගේ ඉවසීම පුදුමයි. උන්වහන්සේට වස් ආරාධනාවක් කළා වේරංජා නුවරට වේරංජ කියන බ්‍රාහ්මණයා. ඒ වස් ආරාධනාව පිළි අරගෙන පින්වතුනේ උන්වහන්සේ වස් වාසය කළා වේරංජා නුවර. වස් ආරාධනාව කළදා පටන් මහරාවේශ වෙලා ආරාධනා කරපු වේරංජ බ්‍රාහ්මණයාගෙන් එකදු එක දානයක් ලැබුණේ නැහැ. වස් තුන් මාසෙම බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඳරුවන වැඩහිටියේ පින්වතුනේ යව කියන ධාන්‍ය වර්ගයේ වලදා අශ්වයන්ට දෙන්නේ. වස් තුන් මාසෙම වැඩ ඉඳලා ඒ වස් තුන් මාසයේ අවසානයේ වේරංජා නුවරින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ. වේරංජ බ්‍රාහ්මණයා කැඳවලා වේරංජ බ්‍රාහ්මණයාට දැනුම් දීලා. මොකද්ද දැනුම් දුන්නේ? දානෙ ලැබුණේ නැහැ කියලා නෙමෙයි. බ්‍රාහ්මණය වස් කාලේ ඉවරයි. අපි වෙනත් තැනකට වඩිනවා කිව්වා. ඉච්චරයි. අපි බුදුන් සරණ ගියා කිව්වට අපි නම් ආයේ පැත්ත හැරිලා නින්දක්වත් නිදියයි. කොච්චර වෙනස්ද මේ පාරවල්? දැන් ඉතින් නැද්ද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු පාර එහෙම වෙනකොට අදා තින්නේ මොනවා වෙලා කියලා.
බුදුරජාණන් වහන්සේ පෙන්වපු පාර පින්වත්නි පුදුමයි. උන්වහන්සේ එකදු දානයක්වත් නොදුන්නට ආරාධනා කරපු කෙනාට ධම්වල තමයි මේ නගරින් ආපහු වෙන්නේ මං වඩිනවා. කොච්චර නිවිලද බලන්නකෝ. ඒ උත්තම සංඛාරය පින්වත්නි අපිට හිතා ගන්නවත් බැහැ. ඒකට උපමාවක්වත් නැහැ පින්වත්නි. අපි සතුටු වෙන්න ඕනේ අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච එකට. ඒකම ඇති මේ සංසාරේ. ඒකම ඇති. අනික් කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ පින්වත්නි ඥානය. උන්වහන්සේගේ ඥාන කොච්චර තියෙනවද? උන්වහන්සේගේ ඥාන කොච්චර තියෙනවද? උංගා දෙන්නේ කියන 78යි. ඇයි? ඒ සෙසත් ඥාන කියලා වුණාට නෑ පිටුනේ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කියනවා නීය යම් පමණද ඥාන එකමයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේට යමක් දැනගත යුතුද ඒ තාක් ඥානය තියෙන උන්වහන්සේ. තවත් සරලව කිව්වොත් ලෝකයේ උන්වහන්සේට දැනගන්න තියෙන්නේ යම් තරමක්ද ඒ තාක් ඥාන තියෙනවා. මෙන්න මේක දැනගන්න බැරි ඥානයක් නැහැ කියලා කියන්නේ. දැන් පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න සම්බුද්ධ කියලා ගන්න පුළුවන්. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න සම්බුද්ධ කියන්න පුළුවන්. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ නැහැ. මොකද පසේ බුදුරජාණන් වහන්සේට නහන්සේ නොදන්න දේවල් තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ සියල්ල දන්නවා. සර්වඥයි. ඒ නිසා උන්වහන්සේගේ යම් තාක් දේද දැනගත යුතු ඒ තාක් ඥාති උන්වහන්සේ. උන්වහන්සේගේ සමාපත්තීන්ට සමවදින වේදේ ගන්න මේ ශාසනයේ ඊර්දිමතුන් අතර අගපදවි ලැබූ මහරහතන් වහන්සේ තමයි පින්වත්නි මහ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්වත්නි මේ ශාසනයේ තුන්වෙනියා. දැන් බලන්නකෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට හිතා ගන්න බෑ අගසවුදෙනමගේ තියෙන ඊර්දිමත් භාවය. පින්වතුනි අසංඛ්‍ය කල්ප ලක්ෂ පෙරම් පුරාගෙන යන්නේ තියෙන්නේ. ඒ තරම් පෙරම් පුරාගෙන ඇවිල්ලා පින්වතුනි මහමුගලන් මහරහතන් වහන්සේ ඊර්දිමතුන් අතර අගපදවි ලැබුවා. උන්වහන්සේට හිතා ගන්න බෑ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය කියන්නේ. භාග්‍යවතුන් වහන්සේට පමණක්ම විශේෂ වූ ඊර්දි ප්‍රාතිහාර්යයක් තියෙනවා. මොකක්ද? ඒකට කියනවා යමක මහා ප්‍රාතිහාර්ය. යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ මුගලන් මහරහතන් වහන්සේට බෑ. මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනේ සැනින් වඩිනවා දෙව්ලොවට. වෛජයන්ත ප්‍රාසාදයේ මේ මුළු මහත් පොළොව තලය උන්වහන්සේගේ සුලඟින්නෙන් කම්පා කරනවා වෙලාවකට. එක විටකදී එහෙම හොල්ලපු වාරයක භාග්‍යවතුන් වහන්සේ වදාලා ඉතන වැඩ ඉඳි මලික් ස්වාමීන් වහන්සේලාට මහන්නේ ඕකන මුගලන්ගේ වැඩක් කිව්වා. උන්වහන්සේ දන්නා මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධිමත් භාවය ගැන. නමුත් මුගලන් මහරහතන් වහන්සේවත් යමක මහා ප්‍රාතිහාර්ය පාන්න බෑ. ඒක පුළුවන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටම පමණයි. ඒක තමයි කියන්නේ යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං. ඒ තරම් වේගයෙන් සමාපත්තීන්ට සමවදිනවා. භාග්‍යවතුන් වහන්සේ මොන තරම් වේගයෙන් සමාපත්තීන්ට සමවදිනවද කියලා කිව්වොත්
දේශනාවේ කියනවා පින්වතුනේ හුස්ම රැල්ලක් පිට කරලා ඊළඟ හුස්ම රැල්ල උඩට අදින්න පටන් ගන්න කලින් හුස්ම රැල්ලක් පිට කරලා ඊළඟ හුස්ම රැල්ල උඩට අදින්න පටන් ගන්න කලින් පින්වත් උන්වහන්සේ සමාපත්තියෙන් සම්බන්ධ ඒ තරම් වේගෙන් උන්වහන්සේ සමාපත්තියට සමවදිනවා. අනිත් කාරණේ තමයි උන්වහන්සේගේ රූපශ්‍රීය. පින්වතුනේ ලක්ෂණ සූත්‍රයේ දීගණිකායි කියවල බලන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පිරිච්ච බුද්ධ ශරීරය. නරසිංහ ගාථා යශෝදරාව තමන්ගේ පුතාට ගිහි කල පුතණුවන්ගේ පියතුමාව පෙන්වන කවිපද ටික උත්තර උත්තමද චක්ක වරංකිත රක්ත සුභාගෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූෂිත පාදෝ ඒ සංයතු ඉතිතාරසීගෝ මේ මුළු මහත් ගාථා පිළිම තථාගතයන් වහන්සේගේ ඒ උත්තම බුද්ධ ශ්‍රීය පුදුම ලස්සනට විස්තර කරනවා. විස්තර කර යශෝදරාව පුතාට කියනවා පුතේ ඒ තරම් ලස්සනට අර මහ සඟරුවන පිරිවරාගෙන සිංහ රාජෙක් වගේ වඩින්නේ පුතේ උගේ තාත්තා. ගිහිල්ලා දායාදින්න. පින්වතුනේ අනිත් කාරණේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමය. උන්වහන්සේ තරම් පුණ්‍ය මහිමයක් ඇති උත්තමේ හිතන්න බැරි තරම් පින්වතුනේ. හිතන්නකෝ බලන්න මේ බණාහන කී දෙනෙක්ගේ නම් අම්මා මැරිලා ඇද්ද තාත්තා මැරිලා ඇද්ද? ඒ අය වෙනුවෙන් අද ඔබ යමක් දෙනවා නම් හැමදාම උදේ හවා ඒ අය වෙනුවෙන් පිනක්වත් දෙනවා කියලා එකක් සමහර වෙලාවක හිතන්න පුළුවන්. අපිට වදාපු අම්මා වෙනුවෙන්ත් එහෙම වෙන්නේ නැහැ. හදාපු තාත්තා වෙනුවෙන්වත් එහෙම වෙන්නේ නැහැ. නමුත් යම්පාක් නිවෙස්ද මේ ධම්මානේ ඒ හැම නිවසකම වෙන්ව භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උදේටත් ලැබෙනවා. උන්වහන්සේ නාමයේ වෙනුවෙන් අවස්ථාවක් ලැබෙනවා. මේ හැම සත්කාරයක්ම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බලන්න මොන තරම් වියදම් ගියක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන පුද පූජාව ඉන්නම පින්වත් මේ පිරෙනවද නැද්ද? ඉන්නම පිරෙනවා අඩු වෙන්නේ නැහැ. මොන දුක් මහන්සියෙන් ගියක් හැදුවා ඒ ගෙදර තාත්තට සැලකී දරුවන් ඉන්නේ නැහත් භාග්‍යවතුන් වහන්සේට කියනවා පුදුමයි වේද? ඉල්ලලා ගන්නවා නෙමෙයි නියෝග කරලා දෙන්න කියනවත් නෙමෙයි. නමුත් බුද්ධ කියන නාමයෙන් පින්වතුනි අපි කවුද පින්වත් දමනේ නොවෙන්නේ අදට. මොනතරම් කෙනෙක් වුණත් බුදුරුව දැක්කම අදටත් පින්වතුනි දමනේ වෙනවද නැද්ද? අදටත් උන්වහන්සේ ජීවමානයි. අපි හැම කෙනෙක්ම යටත් පිරිසෙන් අපේ පන්සල්වල දානේ නොලැබුණොත් ස්වාමීන් වහන්සේ බඩගින්න ඉන්නවා. අඩුම තරමේ සීනි ටිකක් පාත්‍රයට දාලා හරි භාගතුන් වහන්සේට දිනවා. මොනතරම් සත්කාරයක්ද බලන්නකෝ. මොනතරම් දුක් මහන්සියෙන් පැය ගණන් ගින්දර කාගෙන ඉවුවා පිරුවා වුණා. දුක් මහන්සියෙන් හරි හම්බ කරලා උයපු පිහපු නැත්තම් ලුණු ටිකවත් බලන්නට වරන්නේ ලුණු ටිකවත් නොබලා ලැබෙන ලැබීම තමයි භාග්‍යවතුන් වහන්සේට උරුම. ලුණු ටික බලන්න කියලා අපි කියනවා සමහර වෙලාවකදී. බැලුවට වරදක් නැහැ. ලුණු නැතුව ගේනවටත් වඩා ලුණු වැඩිව ගේනවටත් වඩා එහෙම ගේන එක හොඳයි කියලා. ඒත් අම්මලා කියනවා හිත නැමින්නේ හාමුදුරුවනේ. හිත නැමින්නේ. මේක නීතියෙන් කලන්නේ නෙමෙයි.
ලුණු බැලුවා කියලා දඩුවම් කරනවත් නෙමෙයි. බුදු ගුණය. හිත නැවෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ පින්වත්නි නොඉඳුල් ලැබීමකට ලැබීමක්. පින්වතුනේ උන්වහන්සේට තිබුණ විශේෂ ලක්ෂණයක් ඒකට කියනවා සත පුඤ්ඤ ලක්ෂණය කියලා. මොකක් කියලාද? සත පුඤ්ඤ ලක්ෂණය. මොකද්ද මේ සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ? සමහරව කියනවා පින්කම් සිය ගණනින් කළ නිසා සත පුඤ්ඤ ලක්ෂණය කියලා. නෑ ඒක නෙවෙයි. මේ විස්තරය තියෙනවා දීඝනිකායේ තියෙන ලක්ෂණ සූත්‍රයේ අටුවාව. සමතික්ඛිත පාද කියන කොටස විස්තර වෙන තැන අටුවාවේ මේ විස්තරය තියෙනවා මොකද්ද සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ. පින්වතුනි අනන්ත සක්වල වල තියෙනවා. අනන්ත සක්වල කියන්නේ එක චන්ද්‍රයෙකුගෙන් එක සූර්යයෙකුගෙන් ජීවේ ලබන ආලෝකයේ ලබන ප්‍රදේශය. එතකොට ඒ හැම සක්වලකම මනුස්ස ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝක 6ක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා, හතර අපායක් තියෙනවා, අට මහා නිරයක් තියෙනවා. හැම සක්වලකම එහෙම තියෙනවා. එතකොට මේ සක්වලේ ගත්තම යම්පාක් මිනිස්සු ඉන්නවා නම් මේ සියලු මිනිස්සු මේ සක්වලේ මිනිස්සු. දිව්‍ය ලෝක 6ක කොච්චර දෙවියෝද? බ්‍රහ්ම ලෝක 16ක කොච්චර බ්‍රහ්මයෝද? හතර මහා අපායක කොච්චරනම් අපාදුක් විඳින සත්වයෝද? තිරිසන් ලෝකේ ගත්තම මැස්සු මදුරු කෝඳුරු පවා ඔක්කොම මේ සක්වලේ. නිරේ ගත්තම නිරිසත්තු කොච්චරද? දිව්‍ය ලෝකෙට වඩා වැඩි නිරේ පිටක්. මේ හැම ප්‍රාණියෙක්ම මේ සක්වලටයි අයිති. එතකොට මේ සක්වලට ඒතා ප්‍රාණීන් අයිති නම් අනන්ත සක්වල කියවම පින්තුනේ ප්‍රමාණයක් තියෙනවද? ප්‍රමාණයක් නැති සක්වල වල කොච්චර ප්‍රාණීන් නැද්ද කොහොමද? ඒ හැම සක්වලකම මේ විදිහටම මනුස්ස ලෝකාදී තියෙනවා. අපිට හිතා ගන්නවත් පුළුවන් පින්වත්නි අනන්ත සක්වල වල කොච්චර ප්‍රාණීන් ඉන්නවද කියලා අපිට හිතන්න බෑ. ඒ අනන්ත සක්වල වල ඉන්න එක ප්‍රාණීන් එකම පින්කම සිය වාරේ ගානේ කළොත් අනන්ත සක්වල වල ඉන්න සියලුම ප්‍රාණීන් එක ප්‍රාණියා එකම පින්කම සිය වතාව ගානේ කළොත් එහෙම ඒ සියලු ප්‍රාණීන් කරපු පින්කම් ඔක්කොම එකතු කරපුවාම කියනවා. මේ කියන්නේ ගෙදරක 5 දෙනා නම් ඒ 5 දෙනාම එකම පින්කම සිය වාරේ ගානේ කළොත් ඔක්කොම කීයද? 500යි. අන්න ඒ වගේ අනන්ත සක්වල වල ඉන්න එක ප්‍රාණීන් එකම පින්කම සිය වාරේ ගානේ කළොත් එහෙම සිය වාරේ ගානේ හැම ප්‍රාණීක්ම කළොත් ඔක්කොම එකතු කරපුවාම කීයක් වෙයිද? ඒ එකතු කරලා ඒක වැඩි කරන්න කියනවා පින්තුනේ ආපහු 100. එහෙම වැඩි කරපුවාම යම් ගණනක්ද එන්නේ. ඒ පින්කම ඊට වඩා වැඩි වාර ගණනක් භාග්‍යවතුන් වහන්සේ තනියම කරලා තියෙනවා. ඕක තමයි සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ. ඒක එහෙමනම් උන්වහන්සේ කොයිතරම් දන් දීලාද සංසාරේ. එතකොට ඒ තරම් උන්වහන්සේ දන් දුන්නා නම් ඒ දන් දුන්න වාරවල ඒ දුන්න දාන නොලබපු කෙනෙක් මේ සක්වලේ ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. මම මේ කියන්නේ මොකක්ද? මම මේ කියන්නේ මොකුත් නෙවෙයි පින්නතුනේ. අද සිහිය උපද්දව ගන්න හැම කෙනෙක්ම මේ බණ අහන්නා එක කෙනෙක්වත් නැහැ. සංසාරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේවල් නොලබුවා. තවත් එකකින් කිව්වොත් අපි හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේගේ කාපු අය සංසාරේ.
අද අපි උන්වහන්සේ ඉස්සරහ තියෙන වැඤ්ඤන 32 ගැන ලොකුවට කතා කළාට කොච්චර මොකටද කියන්නේ ඕවා හිඟන්නොන්ට තිදුන්නා නම් හොඳයි නේද ඊට වඩා කියලා අපි මහා පඬිවරු වගේ කතා කරාට අපි ඊට වඩා 100,000 ගුණයෙන් සංසාරේ උන්වහන්සේගේ ඊළඟ කාලා තියෙනවා පිළිතුරේ. ඔබත් මම අපි හැමෝම උන්වහන්සේගෙන් ආපු අය. මේකේ බරපතලකම තේරුම් ගන්න. ඔයත් දන්නවා මේ ශාසනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේම දේහ ලක්ෂණ වලින් යුක්ත මහරහතුන් වහන්සේම වැඩ හිටියා. කවුද? දුරුතාංග දාරීන් අතරින් අගපද වෙලපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට එක අම්මා කෙනෙක් දානි පූජා කරලා ටික දවසක් යනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන පුත්‍ර සංඥාව පදවගත්තා. පුත්‍ර සංඥාව කියලා කියන්නේ මේ මගේ පුතා කියලා හිතාගත්තා. පුතා නෙමෙයි නමුත් පුතා කියලා හැඟීමක් ඇති වෙනවා. අදටත් එහෙම අම්මලා ඉන්නවා අපිට කතා කරපු ගමන් පුතේමයි කියන්නේ. ඒ අර පුත්‍ර සංඥාව ඉපදුනා. ඉතින් අරහම්මත් එහෙමයි දැන් හැමදාම බලාගෙන ඉන්නවා මගේ පුතා එනකන් තාලේ පූජා කරන්න කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකන් ඉන්නවා. කොහොම දවසක් ඉන්නකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මොහොතකට කලින් මේ පාරම පින්ඩපාතේ වැඩි තථාගත බුදුරජාණන් වහන්සේ මේ අහිංසකම රැකුණා. පුතාට කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෙන්න තිබුණු දානය පූජා කළා බුදුරජාණන් වහන්සේට. සතුටින් දැයට එකතු කරගෙන බලාගෙන හිටියා මද දොරක් වඩිනකන්. අනිත් පැත්ත හැරිලා බලනකොට මෙන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. මේ අහිංසක අම්මට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා අවබෝධයක් නැහැ. මේ අම්මට එසැනින් වේතුණා අර ශ්‍රමණයා මගේ පුතාට දෙන්න තිබුණ එක අතර යන්නේ. එසැනින්ම භාග්‍යවතුන් වහන්සේ පස්සේ එළවගෙන ගිහිල්ලා මේ අම්මා මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට අත දාලා පූජා කරපු ටික ආයෙ ගත්තා. ආයෙ අරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. මොනවා හිතෙන්නේ නැද්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට? මොන අගෞරවයක්ද මේ උනේ භාග්‍යවතුන් වහන්සේට මන් නිසා. එදාම අදිෂ්ඨාන කළාද පටන් දිවි තියෙන තුරා භාග්‍යවතුන් වහන්සේ වැඩෙන්න ධර්මානේ නම් මම වැඩෙන්නේ කියලා. ශාස්ත්‍රීය ගෞරවය. නමුත් භාග්‍යවතුන් වහන්සේ බලනවා මෙහෙම උනේ ඇයි කියලා. බලන කාරණේ දකින්න වහන්සේ මොකක්ද? සම්මා සම්බුදු පදවි පතාගෙන දීපංකර පාදමූලයේ පටන් නියත විවරණ ලැබුණා පටන් සාරා සංකල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පිරුවා. ඒ පාරමී වල පළවෙනි පාරමිතාව දාන පාරමිතාව. එසේ බුදු බව පතාගෙන සාරා සංකල්පලක්ෂයක් දාන පාරමිතා පුරනකොට ඒ මුළු මහත් සාරා සංකල්පලක්ෂයෙන් එක දිගටම මේ කියන අම්මා මේ සංස්කෘතිය ඉපදිලම නැහැ. ඒ සාරා සංකල්පලක්ෂය එක දිගටම මේ අම්මා මේ කල්පේ මේ සක්වලේ ඉපදිලම නැත්තම් බුදු බව පතාගෙන දුන්න එකදු දෙයක්වත් මේ අම්මා සංසාරේ භාග්‍යවතුන් වහන්සේගෙන් අරගෙන නැහැ. ඔන්න පූජා කරගත්තා. ඒක එහෙමනම් ඒ අම්මා ගැන නෙවෙයි අපි හිතන්න ඕනේ. අපි හිතන්න ඕන අපි ගැන වෙනුනේ. අපි සංසාරේ කොයිතරම් දේවල් උන්වහන්සේගෙන් ගන්නද? අපි කියනවානේ ලෝතුරා බුදු පදවි පතාගෙන ආකාශයේ තරු යම් තරමක්ද ඒ තරු පරදන්න තරම් මොනවද දන් දුන්නා කියන්නේ? එස් දන් දුන්නා. මේ මහ පොළොව යම් තාක්ද මහ පොළොව පරදන්න තරම් ලෝතුරා බුදු බව පතාගෙන අනන්ත සංසාරේ ශරීරගත මාංශේ දන් දුන්නා කිව්වා. අපි හිතන්නේ ওই ටික විතරයි. හැබැයි අපි නිකමටවත් හිතනවද
බුදු බව පතාගෙන ආකාශේ තාරකා පරදන්න තරම් නිදන් දුන්නා. ඒ නිදන් දුන්නේ කාටද කියලා හිතලා තියෙනවා. මහ පොළොව පරදන්න තරම් එක මස දන් දුන්නා නම් අපි නිකමටවත් හිතලා තියෙනවද? ඉච්ඡර මස් දන් දුන්නේ කාටද කියලා මේ සංසාරේ. උන්වහන්සේ සුගුල්ලලා ගඟේ මුහුද දැම්ම නෙමෙයි. එංගමස ගඟේ මුහුද දැම්ම නෙමෙයි පිටුනේ. එහෙනම් සංසාරේ බුදු බව පතාගෙන අහසේ තාරකා කොච්චරද? ඒ තාරකා පරදන්න තරම් නිදන් දුන්නා නම් සසරේ ඒ දුන්න නෙත් ගත්තේ අද මේ බණ කියන මම වෙන්න බැරිද? බුදු බව පතාගෙන නිදන් දුන්න වාරවල ඒ නිත් එක ඉල්ලගත්ත සංසාරේ මේ බණ අහන ඔබ වෙන්න බැරිද? කී වාරයක් උන්වහන්සේගේ දෙනක අපි ඉඳලා ගන්න නැද්ද? හිතලා බලන්න මේවා. එහෙම නිදන් දෙනකොට කී වාරයක් නම් උන්වහන්සේගේ ජීවිතේ විපතේ වැටෙන්නේ නැද්ද? අපි උන්වහන්සේගේ දෙත් ඉල්ලන්නේ නැත්තේ සංසාරේ. වෙන ලෝකෙකින් ආව නෙමෙයි. මේ කල්පේ මේ සක්වලේ සැරිසරන අපිමනේ. සංසාරේ කී වාරයක් උන්වහන්සේගේ ඇඟ මස අපි කන්නේ නැද්ද? එයි මේවා නොහිතන්නේ. කී වාරයක් උන්වහන්සේගේ ඇඟ මස අපි ඉඳලා කන්නේ නැද්ද පිළිතුරේ? නොයේ භවවල ඒ දීපු හැමදේම එක බලද්දී අද අපි උන්වහන්සේ ඉස්සරහා තියෙන සම්බුද්ධ පූජාව මොන තරම් දුක්පත් පූජාවක්ද? හරිනම් මේ මල් පහක් නෙමෙයි අපේ ජීවිතම පූජා වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේට. හරිනම් අපේ ධර්මවල පව අපින් දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දාසභාවයකටපත් වෙන්න ඕන හරිනම්. ඒ තරම් පින්වතුනි අපි සංසාරේ උන්වහන්සේගේ දේවල් අරන් තියෙනවා. ඒ තරම් උන්වහන්සේ නිදන් දුන්නේ අද අපි ඇස්තන් දෙන විදියට නෙමෙයි. දැන් අද අපි ඇස්තන් දෙන්නේ ආමුතු ක්‍රමයකින්. අපි කියනවා මරුණාට පස්සේ ගන්න කියලා. මරුණාට පස්සේ ඉතින් ගත්තම මොකද? කිව්වත් ගන්නවා නැත්නම් ගන්නවා වෙනවා. අපි කියන්නේ මරුණාට පස්සේ දින්න. ඒ කියන්නේ මේ මේසෙට හොඳට කෑම වර්ග උගාවක් බෙදලා කාලා කා ගන්න බැරි වුණාම කියනවා ආ දැන් ඔයාලා කන්න කියන්නේ. මේ එහෙම දාන්න යන්නේ අපි. මේක හිතන්න එපා දාන උපකාරකතාව කියලා. මේක දාන උපකාරකතාව නෙමෙයි. අපි හිතන් ඉන්නවා අද අපි අස්ලන්දර ක්‍රමයට මේක දාන උපකාරකතාව කියලා. එහෙම මේසින් පුරන්න පුළුවන් නම් දාන උපකාරකතාව. එතකොට අපි කියන්නේ මරුණාට පස්සේ ඇස් දෙක ගන්නයි. කිව්වක් ගන්න නැහැ පින්නොතුනේ මැරෙනකොට ඇස් දෙක පේන්නේ නැත්තම්. අද අපිට ජීවිතේ ලොකුයි පාරමී පුරණ එක දෙවිද නැහැ. ඒක කියන්නේ ජීවන් මරුණාට පස්සේ ගන්න. එතකොට අද දෙවෙනි තැන පාරමී පුරණ එක අපිට පළවෙනි එක මේ කුණු පිළිච්ච ජීවිතේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ වෙනස තමයි උන්වහන්සේගේ ජීවිතයට වඩා උන්වහන්සේ ඉදිරියේ පාරමී පුරන්න. උන්වහන්සේට ජීවිතයට වඩා පාරමී පුරණ එක ලොකුයි. අපිට පාරමී පුරණ එකට වඩා ජීවිතේ ලොකුයි. කොච්චර වෙනසද? පින්වතුනේ මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ හැම ගුණයක් අනන්ත වෙනවා පින්වතුනි. දවසක් බ්‍රාහ්මණයෙක් ඕන කළා බුදුරජාණන් වහන්සේ මනින්න. මේ බ්‍රාහ්මණයා මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ මනින්න කියලා මහා දිග උණ ගහක් කපාගෙන ආවක දවසක්. තියලා බැලුවා. උලුසල බලපුවාම ඒ උණ ගහට උඩින් පේනවා භාග්‍යවතුන් වහන්සේ. බමුණා හිතුවා
ඊළඟ දවසේ මම නලිනවා. උණගස් දෙකක් එකට කරගෙන ගියා එදා. භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කළා මම ගන්න බැරි වෙන්නේ කියලා. එදා බැලින්නම් උණගස් දෙකටත් උඩින් පේනවා භාග්‍යවතුන් වහන්සේ. දින ගණනාවක් මේ වීර්ය කරලා හෙම්බත් වුණා. භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ මොකද මේ කරන්නේ? ඔබ වහන්සේ මනින්නයි ලෑස්ති කිව්වා. එහෙම හිතන්නේ ඕන නැතිව මනින්නේ මෙච්චර වැඩ තියෙද්දි භාග්‍යවතුන් වහන්සේ පුදුම උත්තරයක් දුන්නා. බ්‍රාහ්මණය මං පාරමී පිරුවේ කාටවත් මනින්න පුළුවන් වෙන්නේ නෙමෙයි කිව්වා. මං පාරමී පිරුවේ කාටවත් මනින්න පුළුවන් වෙන්නේ නෙමෙයි කිව්වා. ඒ වචනේම තියෙනවා නේද බුදු ගුණයේ අනන්ත භාවය. ඒ අප්‍රමාණ බුදු ගුණ ගැන දැන් අපි කතා කළා. උන්වහන්සේගේ කරුණාව අනන්තයි. අනුකම්පාව අනන්තයි. උන්වහන්සේගේ ඉවසීම අනන්තයි. උන්වහන්සේගේ ඥාන අනන්තයි. උන්වහන්සේගේ සමාපත්තීන්ට සමවදින වේගයේ සමාපත්තී අනන්තයි. රූපකාය සම්පatti අනන්තයි. ඉරුදි ප්‍රාතිහාර්ය ඒ අනන්තයි. උන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය ඒ අනන්තයි. මේ විදිහට සියල්ල අනන්ත වෙනකොට ඒ අනන්ත බුදු ගුණය ගැන හිත පහදවාගත්තොත් කුසල විපාකයේ කොහොමද වෙන්නේ? ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ අසිරිමත් අනන්ත බුදු ගුණය ගැන හිත පහදවා ගත්තොත් එහි කුසල විපාකයේ පවා පින්තුනේ අනන්තයි. අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙනවා චූල නිකා ලෝක ධාතු කියලා සූත්‍රයක්. දවසක් ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් අපි පෙර අහලා දැනගත්තු දෙයක් නෙමෙයි. ඔබ වහන්සේ අපිට දේශනා කළා පෙර දිනක. පෙර මේ ලෝකේ පහළ වෙලා හිටිය සිටී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේට හිටියා අසිභූ කියලා ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒ ශ්‍රාවකයන් වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන්න ධර්මයේ දේශනා කරනවා කියලා ඔබ වහන්සේ අපිට දේශනා කළා. සක්වලවල් 1000. ඒක මනුස්ස රෝග 1000යි, ධාතුන් මහරජික 1000යි ආදී වශයෙන් සියල්ල 16කින්. ස්වාමීනි ඒ ශ්‍රාවකයන් වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන්න ධර්මයේ දේශනා කරනවා නම් තථාගතයන් වහන්සේට කොච්චර පුළුවන්ද කියලා. තථාගතයන් වහන්සේ වදාලා ආනන්ද ඒ ශ්‍රාවකයන් වහන්සේ නමක්. තථාගතයන් වහන්සේගේ ප්‍රමාණයක් නැහැ කිව්වා. දෙවනි වාරේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගෙන්මයි අපි කල දැනගත්තේ. උන්වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන්න බණ කියනවා. ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද? ආනන්දය ඒ ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ නමකට ඒකේ ප්‍රමාණයක් නැහැ කිව්වා. තුන්වෙනි වාරෙන් අහලා දැනගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා එහෙනම් ආනන්ද අහගන්න. සක්වලවල් 1000 මේකට කියනවා චූලනිකා ලෝක ධාතු කියලා. සක්වලවල් 1000 වැඩි කරන්න කිව්වා 1000න්. 1000න් ගුණ කරන්න කිව්වා. සක්වලවල් 1000න් ගුණ කරපුවාම සක්වලවල් දසලක්ෂයයි. ඒකට කියනවා විසහස්ත්‍රී ලෝක ධාතු කියලා. ආනන්දය ඒ සක්වලවල් දසලක්ෂය නැවත 1000න් ගුණ කරන්න කිව්වා. සක්වලවල් කෝටි ලක්ෂයයි. මේකට කියනවා ත්‍රිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. එහෙමත් නැත්නම් කෙල ලක්ෂයක් සක්වල කියනවා. ආනන්දය විශේෂ අධිෂ්ඨානයක් නොකර භාග්‍යවතුන් වහන්සේ
ස්වභාව වශයෙන් දේශනා කරන බුද්ධ වචනයක ආඥාව සක්වලවල් කෝටි ලක්ෂයකට පැතිරෙනවා කියුවා. විශේෂ අධිෂ්ඨානයක් නොකර වදාරන බුද්ධ වචනය. ආනන්දය තථාගතයන් වහන්සේ විශේෂ අධිෂ්ඨානයක් කළොත් එතනින් එහා පැත්තේ ආඥාව පිළිටන්න ඕනේ කියලා. ඕනනම් තථාගතයන් වහන්සේට ඉන් ඔබෙහි ඕනතරම් ආඥාව පිළිටවන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේට තණ්හාවක් නැහැ. මේක වදාළ ගමන්ම ආනන්ද මහතෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි මට ලාභයක්, ස්වාමීනි මට අගනා ලැබීමක්, මගේ ශාස්ත්‍රඥ වහන්සේ මොන තරම් 이르දිමත්ද, මගේ ශාස්ත්‍රඥ වහන්සේ මොන තරම් ආනුභාව සම්පන්නද, ස්වාමීනි මට පුදුම ලාභයක් ලැබුණා. උතන් හිටියා උදායි කියන හාමුදුරුවෝ. උදායි හාමුදුරුවෝ කියනවා ආයුෂ්මත් ආනන්ද ශාස්ත්‍රඥ වහන්සේ ඔය තරම් ආනුභාව සම්පන්නයි කියලා, ශාස්ත්‍රඥ වහන්සේ ඔය තරම් 이르දිමත් කියලා ආයුෂ්මත් ආනන්ද ඔබ වහන්සේට වැඩි මොකක්ද කියලා. එමයි එකක් තිබිලා. ඒ විලාවේ භාග්‍යතුන් වහන්සේ වදාළේ මා හේවං උදායි, මා හේවං උදායි. උදායි එහෙම කියන්න එපා. උදායි එහෙම කියන්න එපා. මගේ ආනන්දයන් මේ මොහොතේ ඒ හිත පහදවාගත්තු එකේ කුසලය මොන තරම්ද කිව්වොත් ඒ සුළු මොහොත, ඒ ස්වල්ප මාත්‍ර මොහොතේ ඒ විදිහට හිත පහදවාගෙන සතුටු වෙච්ච එකේ ආනිසංසය මොන තරම්ද කිව්වොත් මගේ ආනන්දයන් මේ භවයේදී සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පෑවේ නැත්නම් සත්වාරයක් සක්විති රජකම් කරනවා. ඒ කුසල බලයෙන් මහත් වාරයක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යයේ රජ කරනවා කියනවා. හැබැයි උදායි මගේ ආනන්දයන් කුසල් මෝරපු කෙනෙක් මේ ආත්ම භාවයෙන් පිරිනිවන් පානවා කියනවා. හිතලා බලන්න. තාම ස්වල්ප මාත්‍ර මොහොතයි බුදු ගුණය ගැන හිත පහදවා ගත්තේ. අජාසත් මහරජතුමා ආනන්තරීය කර්ම කරපු රජ කෙනෙක්. ආනන්තරීය කර්ම කරපු කෙනෙක් මෙරිලා උපදින්න ඕනේ කොහෙද? අවීචී. අවීචිය තමයි ගිරේ අන්ත දුක් තියෙන තැන. ආනන්තරීය කර්ම කරපු කෙනෙක් උපදින්නේ අවීචීමයි. අජාසත් රජතුමා තාත්තා වැරුවා. උපදින්න ඕන අවීචී. නමුත් අජාසත් රජතුමා වැටුනේ කොහෙද? නිරේ. ලෝකුලේකට වැටුණා. අවීචීට වැටුනේ නැහැ. අවීචීට වැටුණා නම් දුක මෙච්චරයි කියලා කියන්නත් බෑ. ඒ දුක විඳින කාලය මෙච්චරයි කියලා කියන්නත් බැරි තරම්. නමුත් අජාසත් රජතුමා ලෝකුලේකට වැටුණා. අවුරුදු 30000ක් මේ නිරයේ පතුලට පැහි යනවා. තව අවුරුදු 30000ක් පතුලේ ඉඳන් ගොඩට පැහි ඇවිල්ලා අවුරුදු 60000කට පස්සේ පින්නුතුනි නිරයෙන් ගැලවෙනවා. අවීචියට වැටුණාට වඩා ලක්ෂ කෝටි වාර ගණනකින් ලෝක මුදලයකට වැඩිච්ච එක හොඳයි. අවුරුදු 60000කින් හරි ගැලවෙන්නක් තියෙනවා. අවීචියට වැටෙන්න ඕන කෙනා ඊතනට නොවැටි ලෝක මුනිරේට වැටුනේ කුමක් නිසාද? ආනන්දලී කර්මයක් කළා වුණත් මැරෙන්න කලින් පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදාගෙන බුදුන් සරණ ගියා. උන්දරකවරණි. ඒ තරම් රැකවරණයක් සැලසුණා නම් පින්නතුනේ ඔබත් මමත් සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගැන කොයිතරම් ශ්‍රද්ධාවක් ගෞරවයක් අපි ඇති වෙන්නද? ආනන්ද හාමුදුරුවෝ ඒ තරම් ස්වල්ප වේලාවක් ඉඳ පහදවාගත්තු එකේ කුසල විපාකේ සත්වරක් සක්විති රජකම් කරන්නත් සත්වරක් දිව්‍ය රාජ්‍ය කරන්නත් හේතු වුණා නම් දැන් මේ දේශනාව ආරම්භ වෙලා හරියටම පැය කමාරයි. මම දැන් මොසු බෙල්වට ඔය ඇතුළත් දීපු ආරයම බැලුවා. දැන් මේ පැය එකමාරක් යනකම් සිහියෙන් බණ ඇහුවා නම් කවුරු හරි මේ පැය එකමාරක පිළිතුරේ අපේ භාග්‍යවතුන් වහන්සේ ගැනමයි අපේ හිත පිහිටෙන්නේ.
අර අසුරුසන ගහපු එකේ කුසල ආනන්ද හාමුදුරුවන්ට හිමනන්න මේ පැය එකමාරක් තිස්සේ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවපු එකේ කුසලයම කොයිතරම් වෙනවද? ඒ නිසා ජීවිත පුදා ගන්න භාග්‍යවතුන් වහන්සේ ගැන බුදුන් සරණ යන අපරිමිත වූ ගෞරවයෙන් ජීවිතයේ මොන දේ නැතත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සත්කාර කරන්න පටන් ගන්නවා. බුද්ධ කියන නාමය ඇහෙනකොට දෑත එකතු වෙන්න ඕනේ සැබෑම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දන්න ශ්‍රාවකයෙක් නම්. ඒ නිසා අද ඔබට මේ දේශනාවේ දේශනා කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා ඉතාම ස්වල්ප මාත්‍ර කාරණා කීපයක්. ඔබ හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත කරුණා මෛත්‍රිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාගේම ජීවිත කුසලයෙන් පිරේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් විහාරස්ථානයේ පැවැත්වූ මේ ධර්ම දේශනාවේ ධර්ම දානමය මහා පින්කම සිද්ධ වන්නට යෙදුනේ GH බන්දුල මහත්මයාණන්ගේ 61 වන ජන්මදිනයේ නිමිති කර ගනිමින් සහ බන්දුල මහත්මයාණන්ගේ සහ මල්ලිකා රණවක මහත්මියගේ විවාහ ජීවිතයේ 31 වන සංවත්සරයේ නිමිති කරගෙන සතුටින් සමාදානයෙන් කුසලයෙන් පිරිච්ච විවාහ ජීවිතයක සංවත්සරය මේ ධර්මයේ මුල් කරගෙන සමරණය කරනත් අපි තාම සන්තෝෂයටපත් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානය අද දවසේදී සිද්ධ වන්නට යෙදුනේ. එහිදීම සංසාරයේ මේ කිය සියලුම ඥාතීන්ට පින් දෙනවා. විහාරස්ථානයේ වැඩිම අපවත් වේවදාල ඕබිටිගල ධම්මසේන හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවායි පතනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ හැටියට මට මේ ගෞතම බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය ධර්මයේ පතන්නා වූ බෝධිකින් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අරමුණු පරමාර්ථ ඉලෙසම සඵල වේවා. රැස් කරගත් උදාර කුසල නමින් නිදරා ප්‍රාප්ත සියලු ඥාතීන්ට අපවත් වී වදාළ මහ සංඝරුවනට ලැබේවා. පින් අනුමෝදන්ව සැපවත් වේවා. උතුම් නිවන් දකිත්වා කියලා ජන්මදිනයේ සමරන GH බන්දුල මහත්මයාණන්ට දිගාසිරි සම්පත් ලැබේවා. ඒ වගේම මල්ලිකාරණවක පින්වත් මෑණියන්ට දිගාසිරි සැප වේවා. ඉදිරි ජීවිත ගමනත් බොහෝ කුසල් වඩන්නට දිවි ගමනේ ශක්තිය උදා වේවා. පින්වන්ත පුතණුවරු දෙපළාගේ කොට පින්වන්ත සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයෙන් චිර ජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපට මේ කුසල බලයෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් කරගන්න. ධර්ම දේශනාවන් පැවැත්වීමෙන් රැස් කරගත් පින්කෙත් මෙලොවට බිහි කළ මෑණියන් හැටිදෙලි කළ පියතුමන්ට පැවිදි කළ ගුරු දේවයන් වහන්සේට මෙන්ම දන් පැමිණුම් දායක කාරකාදීන්ට ඒ වගේම පැවිදි ජීවිත ගමනේ දිවිය දුන්න අත දුන්න සියලු කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ට ඒ වගේම පරම පූජනීය අපේ දරණාගම කුසල සම්මානායක මාර්ගණියන් වහන්සේට මේ උදාර ලැබේවා. සියලු සැපවත් නිවන් දකිත්වා. මේ විහාරස්ථානයේ විහාරාධීශ්වර ශ්‍රීමත් අපේ නායක මාහිමිපාණන් වහන්සේට දිගාසිරි සැප වේවා. උන්වහන්සේ අතුරු මහා සංඝරුවනට ලෝක ශාසනයෙහි වැඩවඩන්නට කායික මානසික සුවය ලැබේවා. ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින සියලු බුද්ධ ශ්‍රාවක ප්‍රමාදී දිව්‍ය රාජ මණ්ඩලයට පින් ලැබේවා. පින් ගන්න දෙවියෝ ඔබ අපි ආරක්ෂා කරත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25 ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාමින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින්ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පදවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතයේ මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පෙරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ඛින් නිවාදමින් තව බොහෝ කල් ගලා පසීවා.